හරි පුතේ උන රෙකෝඩින් එක දැම්ම දැන්. එහෙනම් මාතෘකාව ලියා ගන්නකො පුතේ present continuous tense කියලා. present continuous මාතෘකාව ලියා ගන්න පුතේ ග්‍රැමර් පොතේ ලියන්නේ. ඔව් පුතේ ඔයාලට කොරෝනා ඉවර වෙනකන් ක්ලාස් එකට ප්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් පුතේ present continuous tense use කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා භාවිතා කරන්නේ අපි. මේ මොහොතේ අපි කරමින් ඉන්න දේ ගන්න තමයි පුතේ present continuous tense භාවිතා කරන්නේ. කො අපි කරන්න යන්න ඉස්සරහට කරන්න යන්න හිතන් ගැන දැන් මේ වෙලාවේ හිතුවොත් එහෙම I am going to teach මම ඔයාලට උගන්වන්න හදන්නේ. අන්න ඒ වගේ අපි මේ වෙලාවේ මින් ඉන්න දෙයක් ගැන කියන්න තමයි present continuous tense එක පාවිච්චි කරන්නේ. සිංහල වල ඔයාලා ඉගෙන ගන්නව නේද මිශ්‍රක් කියලා. කරමින් මින් වෙන වාක්‍ය ඉගෙන ගන්න සිංහල ක්‍රියාපදයට බලමින් ඉන්නවා කරමින් ඉන්නවා ඒ වගේ ඒ තමයි ඒ ඉංග්‍රීසියෙන් තමයි පුතේ present continuous tense කියන්නේ. අපි මුලින්ම බලමුද මේ verb එකකට ing form එක කොහොමද හැදෙන්නේ කියලා එක එක විදි තියෙනවා පුතේ. එකම විදියට නිකම්ම ing එකතු කරනවා නෙවෙයි. ඒකට තියෙනවා පුතේ නීති ටිකක් පොඩි. අපි බලමු පළවෙනි නීතිය. සාමාන්‍යයෙන් ගොඩක් verb වලට පුතේ නිකම්ම ing එකතු වෙනවා. අපි බලමු ඒ වගේ verb මොනවද කියලා. උදාහරණ ටිකක්. ගොඩක් verb වලට පුතේ නිකම්ම ing එකතු වෙන එක තමයි වෙන්නේ. අපි බලමු add කියලා. add කියන එකට කෙලින්ම පුතේ ing එකතු වෙනවා. ආයෙ මොකවත් වෙනස් කරන්න දෙයක් නැහැ. ගොඩක් වෙනවලට එහෙම තමයි වෙන්නේ. පුතාලාත් මෙහෙම ඉඩ තියලා ලියා ගන්න මේ කෑලි තුනකට වෙන්න. නීති 4ක් තියෙනවා අපි ඉගෙන ගමු. එතකොට ඔයාලට ඕනම verb එකක් ing form එකට දාගන්න පුළුවන්. තව මේ වගේ වචන ටිකක් දාන්න නිකම්ම ing අපිට එකතු කරන්න පුළුවන් verb එකේ මූලික ස්වරූපයට ing form එක එකතු කරන්න පුළුවන්. වචන දාන්න chat එකට බලන්න. ඔයාලට මතක් වෙනේවා. play playing අද නම් මැඩම් අද නම් ලියන ඒවා හොඳට පැහැදිලි. හරි පුතේ. අද ලොකුවට ලිව්ව පෑනේ. going running playing shopping working හරි. ගොඩක් වාක්‍ය වල පුතේ නිකම්ම ing එකතු වෙන එක තමයි වෙන්නේ. දෙවනි ක්‍රමේ තමයි පුතේ දැන් තියෙනවනේ ඊ අකුරෙන් අවසන් වෙන එක verb come drive ඒ වගේ වචන වල පුතේ ඒ අන්තිමට තියෙන ඊ අකුර අයින් වෙනවා. ඒ අයින් වෙන්නේ පුතේ ඊ අකුරයි එක ළඟ එන්න බෑ කියලා ඉංග්‍රීසි වල නීතියක් තියෙනවා. එතකොට ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. ඒකින්ද තමයි එහෙම වෙන්නේ. අපි එහෙම වෙන්නේ නැහැ කියලා දැනගන්න බෑ.
verb ending ing ending e e අකුරෙන් අවසන් වෙන වචන verb e අකුර අවසන් වෙලා තමයි ing එකතු වෙන්නේ. එතකොට අපි උදාහරණ බලමු. drive කියන එක drive කියන එකේ එතකොට ing වෙද්දී e අකුර අයින් වෙනවා පුතේ. driving මේ e අකුර අයින් වෙනවා. තව වගේ වචන දාන්න බලන්න. right right කියන්නේ bicycle වගේ ඒවා පදිනවට. riding දාන්න පුතේ වචන e අකුරෙන් අවසන් වෙන එකට බලන්න. coming හරි අපි ඇක්ටිවිටිකුත් කරනකොට පුතාට හොඳට මතක හිටි. reading කියන එක නිකම්ම ing එකතු වෙන වචනයක් පුතේ. making හරි teacher කැඩි කැහෙන්නේ. දැන් හරිද බලන්න ඇහෙනවද කියලා බලන්න හොඳට. chat එකට දාන්න පුතේ ඇහෙනවද කියලා. දැන් හරි දැන් හරි. දැන් හරි. මෙහෙට වැස්ස පුතේ අදත් පොඩි සිග්නල් තියෙනවා. සමහර වෙලාවට ටීචර් ආයෙත් කියලා දෙන්නකෝ. සමහර verb තියෙනවා පුතේ drive ride come ඒ වගේ ඒ වාචනේ අවසානයේ තියෙන්නේ e අකුර තියෙනවා නම් present continuous ing form එකනේ පාවිච්චි කරන්නේ. ඒක ඒ වචන වලට ing එකතු කරද්දී e අකුර අයින් වෙලා තමයි පුතේ ing අපි දාන්නේ. අද පුතේ 6 වෙනකම් පන්ති තියෙනවා. අපි බලමු ඒක. ඊළඟ එක තමයි පුතේ අන්තිම අකුරු දෙක. අන්තිම අකුරු දෙකේ e ie තියෙනවා නම් ඒ අකුරු දෙකම අයින් වෙලා පුතේ y අකුර එකතු වෙනවා. අපි බලමුකෝ. verb ending ie අන්තිමට එන වචනයක් අත් බලමු. කියන එක. එතකොට අකුරු ඉවත් වෙලා පුතේ y අකුරත් එක්ක ing එකතු වෙනවා. lie tie තව වචන ටිකක් දාන්න පුතේ පුතාට මතක වචන මේ වගේ. එකට නෑ පුතේ අවසානෙට i දෙක තියෙන වචන දාන්න.
group link එක දාන්නම් පුතේ චුට්ටකින් පොඩ්ඩක් ඉන්න. පැහැදිලි නෑ කියලා දෙන්නද? verb එකේ අවසාන අකුරු දෙක I E නම් අවසාන අකුරු දෙක I E නම් පුතේ ඒ අකුරු දෙකම අයින් වෙලා y අකුරත් ing අපි ing ෆෝම් එකට දාද්දි closing ඒක එන්නේ පුතේ මේ දෙවනි විදියට dying ඒක හරි ඒක මේ විදියට කත් අපි දාගමුකෝ ටික පුතේ තව විදියක් තියෙනවා ඒ ටික ලියන්නම් මේ ටික මෝණි වෙනවා හින්දා ඉක්මනට ලියා ගන්නකෝ මේ ටික තව අපි verb එකතු කරගමු මං පුතාලට දෙන්න ලෑස්ති කරලා තියෙනවා කොහොමද present verb එක එන්නේ past verb එක කොහොමද ing එකතු වුණාම කොහොමද past participle එක කොහොමද ඒවා ඒ ෆෝම් හතරටම දාලා පුතේ ඔයාලට 10 11 සිලබස් ගන්න පුළුවන් ඔයාලට PDF එකක් මම හදලා දාන්නම් එක්ක කාඩ් එකක් හදලා දාන්නම් පුතාලා ඒක print out කරන් තියාගන්න ඒ ගොඩක් පුතේ ඕනමයක් ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට තමයි හදලා තියෙන්නේ දැන් පුතාලාට එතකොට හොයාගන්නත් ලේසි ඔක්කොම කියව ඉන්න ඕනේ නැහැ alphabetical order එකට හදලා තියෙන්නේ ඒක ඔව් පුතේ මේ ටික දාගන්න නෝට් එක මාතෘකාව ලියලා present continuous tense කියලා මාර කැඩි කැඩි ඇහෙන්නේ පුතේ වැස්ස මේ වෙලාවේ අපිට ගොඩක් උදව් කරනවා රෙකෝඩින් එක දානවා පුතේ YouTube එකට එතකොට පාඩි හදා ගන්නකෝ මේකට අපි තව උදාහරණයක් දාගමු නේද මේ වචන දෙක පළවෙනි විදිය මේ වචන දෙක දෙවෙනි විදියට එන්නේ මේ වචන තුන තුන්වෙනි විදියට හරි පුතේ ලියාගත්ත අය රේස් සෑන් කරන්නකෝ පුතේ මේ පළවෙනි විදිය මේ දෙවෙනි විදිය මේ තුන්වෙනි විදිය මේ රවුම් කරගන්න ඒවා පුතේ පාට පෑනකින් රවුම් කරගන්න මේ ඊ අකුර මේ වචනවල මෙතන මේ y අකුර එකතු වුණ එක අන්ඩර්ලයින් කරගන්න පුතේ පුතාලාට එතකොට ඒවා y අකුර යටින් ඉරක් ඇඳ ගන්න
මකන්න එපා. හරි හරි පුතේ. ලියා ගන්නකෝ. මකන්න. ලස්සනට ලියා ගන්න. ටීචර් තුන්වෙනි එකේ y එන්නේ කොහොමද? තුන්වෙනි එකේ පුතේ අන්තිමට තියෙන්නේ i අකුරයි e අකුරයිනේ. එතකොට ඒ අකුරු දෙකම ඉවත් වෙලා y අකුරත් එක්ක ing එකතු වෙනවා. බලමු කී දෙනෙක් කියලා ඉවරද කියලා. 18 දෙනයි. මේක දාගන්න පුතේ මේ නෝට් එක ඔයාලට O level වලට විතරක් නෙවෙයි ඉතරහටත් වැදගත් වෙනවා මේ දේවල්. A level කරද්දී උනත් හරිද පුතේ ලියාගෙන ඉවරයි chat එකට දාන්න පුතේ ලියාගෙන ඉවරයි නැක්කන්ට ඉවරයි හරි පුතේ අපි එහෙනම් ඊළඟ නීතියට යන් ඊයේ නෝට් එක දාලා තිබ්බා මට ටික දෙනෙක් මං අඩුපාඩු එයාලට කිව්වා දාපු නැති අය අද දාන්නකෝ ඔයාලා ගියේ ලියපු නෝට් එකේ එක පිටුවක් දාන්නකෝ හොඳයි කට්ටිය ලස්සනට වැඩ කරලා තිබ්බා රූප අලවලා තිබ්බා නම් තාම මතක නෑ පුතේ බලමුකෝ පුතාලගේ අකුරු අඩුපාඩු තියෙන ඒවා ලියද්දී කැපිටල් සිම්පල් මාරු කරන ඒවා ඒවත් අදා ගන්න ඕනි පුතේ අපි බලමු පුතේ 4 වෙනි නීතිය ඒකට පුතේ අපි පොඩි නෝට් එකක් දාගමුද මෙහෙම ලියා ගන්න පුතේ සිංහලෙන් යම් කිසි වාක්‍ය වචනයක නෑ යම් කිසි ක්‍රියාපදයක අවසාන අකුරු 3 පිළිවෙලින් යම් කිසි ක්‍රියාපදයක අවසාන අකුරු 3 පිළිවෙලින් ව්‍යංජන අක්ෂරයක් ව්‍යංජන කිව්වේ පුතේ කන්සර්ට් එකක් ස්වර අක්ෂරයක් හා ව්‍යංජන අක්ෂරයක් නම් යම් ක්‍රියාපදයක අවසාන අකුරු 3 ව්‍යංජන අක්ෂරයක් සහ ව්‍යංජන අක්ෂරයක් නම් සහ එම අවසාන අකුර එම අවසාන අකුර G කමාදාල මේ අකුරු ටික ලියා ගන්න පුතේ G T N
නම් ing එකතු කිරීමේ එම අකුරු දෙවතාවක් යෙදේ. ඒ කියන්නේ පුතේ ing කරද්දී රන් කියන වචනයම එන්න අවසානයේ තියෙන්නේ. එතකොට එන්න අකුරු දෙකක් එක්ක තමයි ing එකතු වෙන්නේ. බලන්න පුතේ දැන් කිව්වේ ඒ ක්‍රියාපදේ අවසාන අකුරු 3. මේකේ නම් තියෙන්නම 3නේ පුතේ අකුරු. කන්සනන්ට් ලෙටර් එකක්, වවල් ලෙටර් එකක්, කන්සනන්ට් එකක්. ව්‍යංජන අක්ෂරයක්, ස්වර අක්ෂරයක්, ව්‍යංජන අක්ෂරයක් නම් අවසාන අකුර G T M N මේ අකුරු හතරෙන් එකක් නම් ඒ නීති දෙකම එකතු වෙලා තමයි එකතු වුණොත් තමයි මෙහෙම මේ අකුරු අන්තිම අකුර ඩබල් වෙලා යෙදෙන්නේ පුතේ. උදාහරණ ටිකක් දාගන්නකෝ. running, swimming, chat එකට දානවා කට්ටිය. දාන්නකෝ දා වචන මේ වගේ අන්තිම අකුර දෙවතාවක් යෙදෙන ඩබල් වෙලා යෙදෙන වචන දාන්නකෝ chat එකට. cutting, sitting, getting, putting. මේ ග්‍රේඩ් කීයද? 10 11 අවසරට තමයි පුතේ මේ ක්ලාස් එක තියෙන්නේ. ඊයේ නෝට් එක නම් පුතේ ඉන්නකෝ මං දාන්නම් ගෲප් එකට. අපිටත් වහිනවා. හරිද පුතේ? G අකුරෙන් අවසන් වචනෙකුත් ලියාගමුද? digging, D අකුරෙන් ලියලා තියෙනවා, M අකුරෙන් ලියලා තියෙනවා, N අකුරෙන් ලියලා තියෙනවා. හරි. මේ වචන ටික දාගන්නකෝ උදාහරණ. හරිද පුතේ ලියාගෙන ඉවරයිද? මකන්නද එහෙනම්? ඊ නෝට් එක ගෲප් එකට දාන්නම් පුතේ. ඊ නෝට් එක ලස්සනට පිළිවෙත ලියපු කෙනෙක් දාන්නකෝ ඊයේ. නෝට් එකේ එක පිටුවක් හරි මට දාන්නකෝ පුතේ. කවුරු හරි. හැමෝම දාන්න මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. ඔයාලා ඊයේ ලියපු නෝට් එකේ එක පිටුවක් මට දාන්න ඕනි. පුතාලගේ අඩුපාඩු අකුරු අඩුපාඩු මොනවද කියලා බලලා අපි ඒවත් හදාගමු. ආයේ වාක්‍ය කියන්නකෝ කියලා දාලා තියෙන්නේ කොයි වාක්‍යද පුතේ? මේ නීතියට මම සිංහලෙන් කිව්ව වාක්‍යද? ටීචර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා පුතේ. ක්ලාස් එකේ වීඩියෝ එක YouTube එකට දානවා පුතේ. එතකොට ඔයාලට දැන් සම්මාන අමාරු කෙනෙක් ඉන්නවා නම්
YouTube එකට ගිහිල්ලා පුතාට බලන්න පුළුවන්. ආයෙත් කියලා දෙන්නලු. ආයෙ එකපාරක් කියලා දෙන්නද? verb එකක ක්‍රියාපදයක අවසාන අකුරු 3. අවසාන අකුරු 3 consonant letter එකක්, vowel letter එකක්, consonant letter එකක්. ව්‍යංජන අක්ෂරයක්, ස්වරාක්ෂරයක්, ආයි ව්‍යංජන අක්ෂරයක් නම් ඒ අවසාන අකුර G අකුර, T අකුර, M අකුර, N අකුර නම් එහෙමනම් විතරයි හොඳේ. එතකොට ඒ අවසාන අකුර පුතේ දෙපාරක් කියදෙනවා. ඒ තියෙන වචන තියෙන අකුරට අමතරව ආයෙ එකපාරක් කියදෙනවා. ඊට පස්සේ තමයි ing එකතු කරන්නේ. වචනේ කොච්චර දිග වුණත් අවසාන අකුරු 3ෙන් තමයි ඒක අපි බලන්නේ. සිම් කියන එකේ අකුරු 4ක් තියෙනවානේ. එතකොට අවසාන අකුරු 3ෙන් තමයි බලන්නේ. හරි පුතේ ඔන්න ඔය නීති හතරට තමයි වචන එකතු වෙන්නේ. අපි ආයෙ මතක් කරගමු. සාමාන්‍යයෙන් ගොඩක් වචනවල එකතු වෙන්නේ පුතේ වචනේ අන්තිමට නිකම්ම ing එකතු වෙනවා. අන්තිමට e අකුර තියෙනවා නම් verb එකේ e අකුර අයින් වෙලා තමයි ing එකතු වෙන්නේ. අන්තිමට ie තියෙනවා නම් පුතේ ඒ අකුරු දෙකම අයින් වෙලා තමයි y අකුර එක්ක ing එකතු වෙන්නේ. ආයෙ අන්තිම නීතිය තමයි පුතේ අන්තිම අකුරු දෙක දෙවතාවක් යෙදෙනවා අවසාන අකුර G නම් T නම් M නම් N නම්. අපි ප්‍රශ්න ටිකක් බලමුද පුතේ? shutting, setting, splitting හරි පුතේ වාචන ටික. skipping කියන එකේ පුතේ නෑ p අකුරු දෙකට අපන්නේ නෑ. පුතාලා chat එකට දාන්නකෝ පුතාලට මොනවද ඉංග්‍රීසි වල තියෙන ප්‍රශ්න කියලා ස්පෙෂල් කතා කරන්න ඕනේ දේවල් තියෙනම් දාන්න පුතේ.
විශේෂයෙන් ඔයාලට ඉගෙන ගන්න ඕනි අමාරුයි කියලා හිතන පාඩම් තියෙනවා නම් දාන්න පුතේ. එතකොට පුතාලට අවශ්‍ය විදියට මට හදලා දුන්න ඇගේ පාඩම් ටික කරනකොට. කියවන්න පුතේ අපි ඉගෙන ගමු. මම පුතාලට වීඩියෝ හදලා දානවා. ඒවා බලලා පුතාලා කතා කරන්න ඉගෙන ගමු. Reported speech tenses. ඒවනේ පුතේ හැමෝම අමාරුයි කියන්නේ. ඒවා ඉගෙන ගන්න ලේසි විදියට අප් බලමු පුතේ. හරි ලේසි. ඉගෙන ගන්න. මේ නීති ටික ඉගෙන ගත්තම් පුතේ ප්‍රායෝගික භාවිතා කරන්නත් මම පුතාලට කියලා දෙනවා. passive voice bar graph නෝට් එකක් ලියන්න පුතේ හරිම ලේසි. අපි ඊළඟ දවසේ බලමුකෝ. ලියන writing activity එකක්. group link එක පුතේ WhatsApp message එකක් දාන්නකෝ පුතේ මේ නම්බර් එකට. මම group link එක දාන්නම්. දැන් පුතේ දාන්න ගියොත් වෙලාවක් යනවා. ඔන්න පුතේ ස්ක්‍රීන් එක ෂෙයා කරද්දී යන් දැක්කේනේ. හරි group link එක දාලා දෙනවා පුතේ. thank you පුතේ. හරි පුතේ. පුතාට ස්ක්‍රීන් එක පේනවද? මේ වාක්‍ය ටිකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නකෝ පුතේ. පළවෙනි ඇක්ටිවිටි එකේ. ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මම බෝඩ් එකටත් ගන්නවා වාක්‍ය ටික පුතේ. හරිද පුතේ? ක්ලාස් තියෙන දවස් ක්ලාස් එක කරනවා පුතේ සෙනසුරාදායි ඉරිදයි. සෙනසුරාදා නම් වෙලාව පුතේ හරියටම කන්ෆර්ම් කරන් මං කියන්නම්. ඉරිදට නම් පුතේ 4:06 තමයි. ස්ක්‍රීන්ෂොට් එකක් ගත්ත නේද පුතාලා?
මේ වාක්‍ය ටික ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තනම් පුතේ පුතාලා ලියා ගන්නකො පොතේ. පුතාට කියලා දෙන්න ලේසියි නම් මම බෝඩ් එකට දාගන්නවා. පුතාලත් ලියා ගන්නකො. ස්ටැන් දෙකක් තියෙනවා පුතේ. අපි එතකොට ස්ටැන් පුරවන්න ඕනි present continuous tense එක use කරලා. The boys හරිද පුතේ? බෝඩ් එකට මේ මුල වාක්‍ය හතර කොපි කරගත්තා නම් අප බලමු පුතේ. මේ ඇක්ටිවිටි එක මාත් එක්ක කරමු. ඊළඟ ඒවා අපි තනියෙන් කරමු. අප බලමු පළවෙනි වාක්‍ය. දැන් කියලා දීපු හතරවෙනි නීතිය චුට්ටක් මතක් කරගන්න. we blank දෙකක් තියෙනවා. in the classroom. we එක්ක එන්නේ මොකද්ද පුතේ? එතකොට present continuous tense එකේ. are the, am the, is the, present continuous tense එකේ පුතේ am is are එක්ක verb එකට ing එකතු වෙන එක තමයි වෙන්නේ. මාත්‍රා මතකනවා. ඒක චුට්ටක් උඩින් ලියන්නම් පුතාලට පැහැදිලි වෙන්න. පුළුවන් කට්ටිය ෆිල් කරන්නකො බ්ලැන්ක් ටික. අපි සාකච්ඡා කරලා අඩුපාඩු හදාගමු. am is are එක්ක verb දෙකට ing එකතු වෙනවා. දැන් බලමු. we in the classroom. we කියන්නේ පුතේ බහුවචන. එතකොට බහුවචන එක්ක පුතේ හැම වෙලේම එකතු වෙන්නේ present continuous tense එකේදී are එක්ක verb එකේ ing form එක. එතකොට මෙතනට එන්නේ we are verb එක මොකද්ද පුතේ?
කෙලවරේ දීලා තියෙන්නේ. we are sit. මේක හතරවෙනි නීතිය අනුව T අකුර අවසානට තියෙන්නේ. ඊට කලින් vowel letter එකක් තියෙන්නේ. ස්වර එකක් තියෙන්නේ. ඒ හින්දා මේ T අකුර දෙපාරක් යෙදෙනවා. We are sitting in the classroom. බලමු දෙවෙනි එක. I එක පුතේ present continuous tense එකේදී am එන්නේ. I එක am එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. I is එහෙම නෙවෙයි. I කියන්නේ ඒක වචන උනාට. I am the book into the cupboard. Put කියන එකත් පුතේ මේ නීතියම තමයි. අවසාන අකුරු දෙක දෙවතාවක් යෙදෙනවා. I am putting the book into the cupboard. මම පොත් ටික කබඩ් එකට දමමින් ඉන්නේ. පළවෙනි වාක්‍යයේ තේරුම තමයි we are sitting in the classroom. අපි පන්තියේ ඉඳගෙන ඉන්නේ. ඊළඟ වාක්‍ය බලමු. The woman blank the bread with the knife. The woman කියන්නේ පුතේ ඒක වචනයක්. එතකොට එන්නේ is. The woman is bread with the knife. cut. දැන් verb එක cut. එතකොට ඒකෙත් අවසාන අකුරු දෙක පුතේ දෙවතාවක් යෙදෙනවා. අන්තිම එකේ පුතේ තියෙන්නේ the boys. බහුවචන. එතකොට එන්නේ මෙතනට ආ. The boys are මෙතනට එන verb එක in the river. මොකද්ද පුතේ එතන දාලා තිබ්බ verb එක? boys were swimming. එම් අකුරු දෙක දෙවතාවක් යෙදෙනවා එතන. අන්තිම දෙක බලමුද පුතේ? උත්තර දෙක විතරක් අපි. පහ 6 7 තුනට උත්තර දාන්න chat එකට. The old man blank out of the bus. The old man කියන පුතේ ඒක වචනයක්. එතකොට the old man is getting out of the bus. වයසක මනුස්සයෙක් බස් එකෙන් දැස්සා. හරි. is getting හරි. පහ ප්‍රශ්නේ දාන්නකෝ පුතේ. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න බැරි වුණාද? ඉන්න පුතේ මම ඒ තුනත් එනම් බෝඩ් එකට ගන්න. The old man out of the bus. The little girl to school.
The servant, the window. Run, shut. බලමු පුතේ. 5 6 7යි. The old man කියන්නේ පුතේ මම chat එක බලන්නම් පුතේ. ඔයාලට ඊළඟ activity එක කරන්න දීලා. The old man blank of the bus. එතකොට the old man කියන්නේ පුතේ වයසක මනුස්සයෙක්. එතකොට ඒක වචන. ඒක වචනයක් කියන්නේ පුතේ is. The old man is verb එක තමයි get. Getting off කියලා නේ තිබ්බේ. Getting off the bus. තනත් පුතේ T අකුර ඩබල් වෙනවා. ඊළඟ බලමු. The little girl blank to school. The little girl කියන්නේ පුතේ පුංචි ගැහැණු ළමෙක්. එතකොට ඒකත් ඒක වචන. එතකොට එන්නේ is. verb එක මොකක්ද බලමු. run. The little girl is running to school. මම හිතනවා පුතාලා වාක්‍ය 7ම ලියා ගන්න නැති කියලා පොතේ. ලියා ගන්න ඕනි පුතේ. අන්තිම වාක්‍ය බලමු. The servants blank the window. සේවකයෝ කියන්නේ එතකොට බහුවචන. සේවකයෝ. The servants බහුවචනයක් කියන්නේ පුතේ are. The servants are shut. shut කියන්නේ පුතේ වහනවා. සේවකයෝ ජනෙල් වැහුවා. The servants are shutting the window. හරි පුතේ ටක් ගාලා ලියා ගන්නකෝ. කො බලන්න දැන් තනියෙන් මං කරන්න කලින් කරලා වාක්‍ය 7ම හරි කට්ටිය බලමු. වාක්‍ය 7ම හරි කට්ටිය රේස් හෑන්ඩ් කරන්න බලන්න. අනිත් අයත් පාත දාලා. වහිනවා කෙඩි කෙඩි ඇහෙන්නේ පුතේ හරියයි. නම්බර එක පැහැදිලි නෑ. 0.7යි 4යි 0.43යි 0.223 පුතේ නම්බර එක. ටීචර් මේ ටික කරන්න මේ පොතේමද? මේවා පුතේ කියන්නේ පුතේ grammar book එකේ ඊයේ picture description එක ලියන්න ඕනි පුතේ. writing book එකේ මිස් ඊයේ picture එක දාන්නකෝ group එකට. හරි පුතේ ඔක්කොම ටිකත් එක්ක අද වැඩත් එක්ක දාන්නම්. එසේ කියලා දෙනවා. අපි අද චූටි කතාවක් ලියමුකෝ වෙලාව තිබ්බොත්. මට වචන ලියද්දි ස්පෙලිං පැටලෙනවා. අපි ඒවත් හදාගමු පුතේ. කෙටි ක්‍රම තියෙනවා පුතේ හැම දෙයක්ම ඉගෙන ගන්න. මම ඒ හැම එකම පුතාලාට කියලා දෙන්නම්කෝ.
YouTube link එකක් දාන්නම් පුතේ ඉන්න. ඉසිහයක් රේසෑන් කරලා තියෙනවා. අතමාරි කියලා. හොඳයි පුතේ. off නෙවෙයි out. පුතේ get off දැන් මේ ඔය පොත් මම අර PDF එකේ තියෙන එකම මේ වාක්‍යයත් වැරදි නෑ පුතේ. The old man is getting off the bus. බස් එකට නගිනවට බහිනවට පුත් කියන්නේ පුතේ get out කියලාත් කියන්න පුළුවන් get off කියලාත් කියන්න පුළුවන්. බස් එකට නගිනවට කියන්න පුතේ get in කියලා. පෝස්ට් දාන ඒවා අපි ඊළඟ දවසේ බලමු පුතේ. ඔක්කොම ටෙන්සස් ටික පුතාලට එක දවසේ කියලා දෙන්න ගියොත් පුතේ ඉංග්‍රීසි එපා වෙනවා පුතේ. එක එක ටෙන්සස් එක අරන් ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලාත් බලලා අපි ඉගෙන ගමු. නීතිය දැනගෙන ලියන්න විතරයි ඉගෙනගෙන වැඩක් නැහැ පුතේ. අපි අද බලමුකෝ අපිට දැන් සාමාන්‍යයෙන් අපිට එදිනදා කතා කරන්න ඕන වෙන දේවල් ටිකක් කතා කරන්න බලමුකෝ. අම්මත් එක්ක, ගෙදර කට්ටියත් එක්ක කතා කරන්න උවමනා වෙන වාක්‍යයක් අපිට මේ ටෙන්ස් එකෙන් අදා ගන්න පුළුවන්. ඔව් පුතේ ටෙන්සස් ඔක්කොම කියලා දෙනවා. රයිටින් බුක් එකේ එපා පුතේ. මේවා ග්‍රැමර් බුක් එකේ ලියන්න. නැත්තම් ඔයා ගාව එක පොතයි නම් තියෙන පුතේ දැන්ට පොත දෙකට බෙදා ගන්න. 6ට ක්ලාස් එකක්. හරි පුතේ 6ට ක්ලාස් එක ඉවරයි. ටීචර් සෙනසුරාදා හවස පන්ති කරන්නකෝ. හවසට වැස්සෙන පුතේ එදා මීට වඩා හොඳට ඇහුණා නේද? හවසට වැස්සත් එක්ක පොඩ්ඩක් අවුල් පුතේ. ටියුට් දෙනවා පුතේ. අපි ලබන මාසෙ ඉඳන් බලමු ටියුට්. ලබන මාසෙ ඉඳන් පුතාලට ටියුට් හදලා දෙනවා. මේ ටික ලියාගත්තා නේද ඔක්කොම? මම මකනවා. ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තනේ පුතාලා වාක්‍ය ටිකේ. අපි බලමු පුතේ තව ඇක්ටිවිටි එකක්. මෙන්න මේ වාක්‍ය ටිකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ. පේනව නේද පුතාලට? මෙතන. ඒ අපි ඉගෙන ගත්ත දෙවෙනි නීතියට අනුව තමයි මේ වාක්‍ය ටිකට ing එකතු කරන්න තියෙන්නේ පුතේ අපිට. ස්ක්‍රීන්ෂොට්
දාගන්නකො මම බෝඩ් එකටත් ගන්නවා. right. ස්ක්‍රීන්ෂොට් එකක් අරන් පුතේ ඔය වාක්‍ය ටික පොතට කොපි කරගන්න. ඩොක්ටර් ඉතින් පුතේ මුල වාක්‍ය පහ දාගන්නකො පොතට. මම එක වාක්‍යයක් කියලා දෙන්නම්. උත්තර ටික තනියෙන් කරලා දාන්න බලන්න chat එකට උත්තර ටික. එතකොට මම එකක් කයිද මම කරන්නේ. එතකොට පුතාලට තනියෙන් කරන 6ක් තියෙනවා. ඒ 6ට ආන්සර් ටික එකට 6ටම එකට උත්තර ටික දාන්නකො chat එකට. The boy blank a bicycle. මේ දෙවනි නීතිය පුතේ ඊ අකුරෙන් අවසන් වෙනවා නම් ඊ අකුර අයින් කරලා තමයි අපි ing එකතු කරේ. එතකොට මෙතන the boy කියන්නේ එක වචනයක්. එතකොට the boy is riding a bicycle. උත්තර ටික තනියෙන් කරන්න බලන්න පුතාලා. Many thanks to tenses පුතේ active voice වල 12යි passive voice වල 8යි ඔක්කොම 20ක් තියෙනවා. අපි ඔක්කොම බලමු. දෙක කවි කියලා විතරයි පේන්න පුතේ. දෙවෙනි එකට උත්තරේ දාලා තියෙනවා. හරි. දෙවෙනි එකට උත්තරේ හරි. Many thanks to teacher and sir for dedication, time and working so hard to make our future a success. Not like other teachers. You thank you පුතේ කමෙන්ට් එකට. තුරු ටික කියව ගන්න.
was දාන්නේ කොහොමද කියලාත් පුතේ ඊළඟ දවසේ බලමු. was එන්නේ පුතේ ඒක වචන එක්ක were එන්නේ බහු වචන එක්ක. ඉසම වගේම තමයි. තුන්වෙනි එකට දාලා තියෙනවා තුන්වෙනි එකේ පුතේ ස්පෙලිං වැරදි. writing මං කිව්වා දෙවනි නීතිය අන්තිමට ඊ අකුර තියන් පුතේ ඊ අකුර අයින් වෙලා තමයි එකතු වෙන්නේ. හරි. ටීචර් කියලා දෙනවා හොඳට තේරෙනවා. හරි thank you පුතේ. උදේ බලමු. කමෙන්ට් එකක් තියෙනවා. AL නම පේන්නේ නැහැ පුතේ දාලා තියෙන. thank you. හරි පුතේ මං හිතනවා දැන් වෙලාව ඇති කියලා. ටික හදා ගන්න පුතේ මං කට්ටියටම එක දානවා. the soldiers blank in tents. සෙබළුන් ජීවත් වෙමින් ඉන්නේ tents වල. the soldiers කියන්නේ පුතේ බහුවචන. එතකොට එතනට එන්නේ are. the soldiers are living. එතකොට අන්තිමට තියෙන ඊ අකුර අයින් වෙලා තමයි ing එන්නේ. ඊළඟ බලමු I එක්ක පුතේ am. ඒකේ තර්කයක් නැහැ. is are එහෙම එන්නේ නැහැ. I am writing a letter. ඒකෙත් ඊ අකුර අයින් වෙනවා පුතේ. සමහර දරුවෝ ලියනවා පුතේ writing කියන එකේ T අකුරු දෙක ඩබල් කරලා. එහෙම ලියන්නේ නැහැ. The doctor blank car. The doctor කියන්නේ ඒක වචනයක්. එතකොට එන්නේ is. The doctor is driving a car. අන්තිම එක the children blank from school. the children කියන්නේ පුතේ බහුවචනයක්. දැන් සමහර ළමයි ලියනවා පුතේ children's කියලා දාලා. එහෙම ලියන්නේ නැහැ. child කියන එකේ බහුවචන තමයි පුතේ children කියන්නේ. ඒක එතකොට ආයෙ එකට අකුර එකතු කරන්න දෙයක් නැහැ අපිට. the children blank from school. coming from school. අන්තිම වාක්‍ය දෙක. පළවෙනි දෙක ලියාගත්ත නේද පුතාලා? මම පළවෙනි දෙක මකනවා අන්තිම දෙක දාන්න. chat එකට දාන්නකො පුතේ උත්තරය මිස් වුණොත්. අන්තිම වාක්‍ය දෙක පුළුවන් chat එකට දාන්න ආන්සර්ත් එක්ක. The teacher and English lesson.
The carpenter. Thank you. අන්තිම වාක්‍ය දෙක පුතේ. 6 වෙනි එකයි 7 වෙනි එකයි. ඒ දෙකේ උත්තර ටික දාන්න බලන්න chat එකට. The teacher is giving an English lesson. The carpenter is making a table. හරි පුතේ. ඔක්කොම අල්ලගෙන මම කියලා දීපු නීතිය අතර හොඳයි පුතේ. නිකම්ම සාමාන්‍යයෙන් ing එකතු වෙන verb වලට ing දාන්න පුතාලා දන්නවනේ. ඒ හින්දා මම මේ ඇක්ටිවිටි එක පුතාලට homework විදියට group එකට දාන්නම් දැන් කරන්න නැතුව. මේ දෙකනේ අමාරු. ඔන්න ඒ දෙක පුතාලට මම කියලා දුන්නා. ඒ ඇක්ටිවිටි එක ගෙදරදී කරන්න පුතේ. ඊළඟ දවසේ උදේම අපි ඒක සාකච්ඡා කරමු. අන්තිම එකට පුතේ උත්තරේ මේක the carpenter is making a table. Is making. is making. මේ කට්ටිය උත්තර දාලා තියෙනවා හරියට. හොඳයි. හරි පුතේ. ing form එක එච්චරයි. අපි බලමුද පුතේ දැන් පොඩි වාක්‍යයක් කොහොමද දැන් කතා කරන්න යාළුවොත් එක්ක වාක්‍යයක් කියලා දෙනවා මම අද ඔයාලට. දැන් ඔයාලට කියන්න ඉඩ දෙනව නේද දැන් යාළුවොත් එක්ක කතා කරද්දීම මං දැන් කරන්න යන්නේ. මං දැන් කරන්න හැදුවේ. කොහොමද එහෙම කියන්නේ අපි? මේ මොහොතේ අපි කරමින් ඉන්න දේවල් සහ අපි කරන්න යන්නේ. දැන් මම ක්ලාස් එක පටන් ගන්න කලින් මට කිව්ව හැකි I am going to teach you. මම ඔයාලට උගන්වන්න හදන්නේ. දැන් ඔයාලට තව කියන්න පුළුවන් I am going to chat with my friends. ඒ වගේ දැන් ඔයාලට අම්මත් එක්ක කියන්න පුළුවන්. දැන් නාන්න යනකොට බත් කන්න යනකොට එම I am going to take my lunch. I am going to bathe. අන්න ඒ වගේ I am going to දාලා කියන්න පුළුවන් පුතේ. ඒකත් present continuous tense තමයි. I am going to. We are going to. දැන් අපි presentation එකක් කරන්න යනකොට group activity එකක් කරන්න යනකොට කියන්න පුළුවන් we are going to present our presentation. ඒ වගේ I am going to. අපි කරන්න යන්නයි හදන්නේ. අපි පටන් ගන්නයි හදන්නේ. We are going to start our new lesson. අපි අපේ අලුත් පාඩම පටන් ගන්නයි යන්නේ. I am going to teach you. එතකොට පුතේ මේ වාක්‍ය පැටර්න් එකේ to එක කවදාවත් පුතේ verb එකේ මූලික ස්වරූපය විතරයි දාන්නේ. base form එක. එතකොට ing ed ඒ වගේ මොකවත් එකතු වෙලා තියෙන්න බෑ. verb එකේ මූලික ස්වරූපය to එක එන්නේ. ඔයාලට ওই paragraph එක fill කරද්දී උනත් grammar දන්නේ නැති උනත් ගොඩක් වෙලාවට to වලින් පස්සේ verb එකක් එන්න ඕනි නම් ඒක එන්න ඕනි verb එකේ මූලික ස්වරූපයෙන්මයි. ඒක ආයි කතා දෙකක් නෑ පුතේ.
දැන් දාන්න ඔයාලට හිතෙන වාක්‍ය. මම මේක කරන්න යන්නයි හදන්නේ. කොහොමද කියන්නේ? I am going to කොහොමද කියන්නේ අපි දැන් යාළුවෝ මම දැන් යාළුවෙක් යන්න හම්බෙන්නේ යන්නයි හදන්නේ. කොහොමද කියන්නේ? I am going to meet my friend. දාන්න පුතාට හිතෙන වාක්‍ය. I am going to meet my friend. meet නෙවෙයි පුතේ. present verb එක දාන්නේ s එකතු වෙන්නත් බෑ. past tense වෙන්නත් බෑ. ing වෙන්නත් බෑ. මේවා වෙන්න බෑ පුතේ. verb එකේ අපි simple present tense එක ලියද්දි දාන්නේ. ඒත් s අකුර නැතුව. I am going to eat some fruits. හරි. I am going to cook the rice. හරි. I am going to play cricket. හරි. I am going to sleep. I am going to sleeping. එක වැරදි පුතේ. I am going to sleep. කම්මැලි. I am going to sleep. ඒක විතරයි මතක් වෙන්නේ. I am going to study. අකුරු වැරදි පුතේ. ත්‍රුටිකාරී study කියන්නේ STUDY. I am going to shop. I am going to dancing. එහෙම කියන්නේ නැහැ පුතේ. I am going to dance. ing එකතු වෙන්න බෑ. ed past tense verb එක නෙවෙයි. verb එකේ simple present tense එකේ ඒකත් s අකුර නැතුව තියෙන්න ඕන. I am going to read the story book. හරි. I am going to watching TV. දැන් පුතාලට පුළුවන් නංගිලා මල්ලිලා අයියලා අක්කයිලා ඉන්නවා නම් ඔයාලා කරන්න යන හදන වැඩේ ගැන නිකන් කියාගෙන යන්න. එයාලා අහන් හිටියත් එකයි නැතත් එකයි. පුතාලගේ ඉංග්‍රීසි අදනවා පුතේ එතකොට දවසට වචනයක් හරි කතා කරන්න පුතේ. පොඩි එක්කෙනෙක් ඉන්නවා නම් ඒක ඉස්සරහින් තියන් ඔයාලට හිතන දේවල් ඉංග්‍රීසියෙන් කියලා දාන්න පුතේ. එයාට තේරෙන්නේ නැහැ නේ මොනවද කියන්නේ හරිද වැරදිද කියලා දාන්න පුතේ. දැන් පුතාලට පුළුවන් දැන් there is there ආදාලා අපි වාක්‍ය කියන්න ඉගෙන ගත්තනේ. දැන් පුතාලට පුළුවන් රූපයක් දැක්කම ඒ රූපේ තියෙන දේවල් වලට තියෙන ඉංග්‍රීසි වචන මතක් කරන් there is a cat in this picture. There is a table in this picture. There are children in this picture. ඒ වගේ රූපයක් දැක්කම පුතේ හිතින් මතක් කරලා කියන්න පුළුවන් වචන දන්න වචන වලින් වාක්‍ය හදලා කියන්න පුළුවන් පුතේ අපිට. ඒකත් පුරුදු වෙන්න පුතේ. ඒකත් හොඳ විදියක්. දැන් අපි දැක්ක දෙයක් ගැන ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න පුතේ. ඒ වාක්‍ය අපිට හරියට හදාගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ බලන්න. අපිට සිංහලෙන් හිතන දේ ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්ද කියලා. ටීචර් එක මරුවට තේරුණා. මේ මෙන්න මේක මතක තියාගන්න පුතේ. ing form එකේදී I am going to, we are going to. කොහොමද කියන්නේ? දැන් අපි exam එක pass වෙන්නයි හදන්නේ. We are going to pass the exam. අපි දැන් බලමු ඉස්සරහට අපි ඉංග්‍රීසි කතා කරන්නයි යන්නේ. We are going to talk in English. අද පාඩම් perfect කියලා කියනවා පුතේ. හරි සතුටුයි. ඔයාලට මේ වගේ ගෙදරදී කතා කරන්න පැටර්න් එකක් මම හැමදාම කියලා දෙනවා. ඊයේ කියලා දෙන්න වෙලාවක් තිබුණේ නැහැ. We are going to, she is going to. He is going to. They are going to. අයි විතරක් නෙවෙයි
pronoun එකක් subject එකක් පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? අම්මා දැන් උයන්නයි හදන්නේ. mother is to cook. කොහොමද කියන්නේ දැන් මේලාට සමහරලාට අම්මා තේ එකක් හදන්න ලෑස්ති වෙනවා ඇති. mother is going to make a tea. මේ පැටර්න් එක ඉගෙන ගන්න පුතේ. හොඳට මතක තියාගන්න පුතේ. මෙතන to එකෙන් පස්සේ දාන්නේ verb එකේ මූලික ස්වරූපය. එහෙනම් base form එක විතරමයි. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ing දාන්නේ නැහැ. Learning English from clever teacher. Hari. Teacher is going to teach English. පින් ඉල්ලලා තියෙනවා පුතේ. thank you. හොඳට වැටික් කරගමු පුතේ. ඒකටම හදා ගන්න පුළුවන් විදිහ මේ මාසය හොඳටම ඇති. ඔව් පුතේ අනිවාර්යෙන් ඔය රිසල්ට් එකක් දාගන්න පුළුවන්. දිගටම සම්බන්ධ වෙලා ඉමු. එතන පුතේ they are මටත් ඔයාලට කියද්දි thank you. yesterday note එක ඊයේ note එක පුතේ අන්න පුතාලා ඊයේ ලියපු note එකේ එක පිටුවක් මට දාන්නකෝ මම එතකොට කවුරු හරි දරුවෙක්ගෙන් ඉල්ලලා note එකට දාන්නම් note එක group එකට දාන්නම් පුතේ මේකත් දාලා තියාගන්න පුතේ note එක පළවෙනි වාක්‍ය ලියාගන්න ඊට පස්සේ මේ ටික දාලා මේ ටිකට පුතාලා කැමති එකක් එකතු කරගන්න to එක verb එකේ මූලික ස්වරූප තියෙන verb ටිකක් දාලා ලස්සන වාක්‍ය ටිකක් පොතේ ලියා ගන්න. තව දෙයක් ඉගෙන ගමුද? හරි පුතේ ඉංග්‍රීසි ටීචර් දැන් නේද මට හිතෙනවා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා. ඔව් පුතේ අනිවාර්යෙන් පුළුවන්. බැරි නෑ පුතේ. We can do it. සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න පුතේ. ඒ සබ්ජෙක්ට් එකට අපිට ආසාවක් තියෙන්නත් ඕනි. I am going to do my homework after this class. හොඳයි පුතේ. අන්න එහෙම ගෙදර ඉන්න අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි එයාලට තේරුණේ නැතුවට කමක් නැහැ. ඔයාලට ගෙදර තේරෙන කෙනෙක් ඉන්නවා නම් හොඳයි. ඔයාලට වැරදින තැන් නිවැරදි කරලා දෙන්න පුළුවන්. ඔයාලා කරන්න යන්න හදන වැඩේ ගැන ඉතින් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් කියලා මම ක්ලාස් තියෙනවා ඊට පස්සෙත් කරන් යනවා 11 දෙගොල්ලම සම්බන්ධ වෙලා ඉන්න. මම බෝඩ් එක ක්ලීන් කරන්නම් පුතේ. දැන් උදේ රැස්වෙම සමහරලාට පුතාලා කතා කරන්න නැද්ද කියනවා නේද? I am going to talk about this topic. I am going to speak about this topic. ඒවා වැදගත් වෙනවා පුතේ. දැන් ඊයේ අපිට ප්‍රශ්නයක් ආව නේද? දැන් and දාන්න හැටි. water කියලා දාලා තිබ්බා. the some water දාලා තිබ්බා. එහෙම and එකතු වෙන්නේ කොහොමද බලමු.
some water කියන එක වැරදි. අපි බලමු and කොහොමද හරියට දාන්න ඉගෙන ගන්න කියලා. මාතෘකාවක් ලියා ගන්නකො. articles කියලා. articles තමයි පුතේ. and the පාවිච්චි කරන්නේ පුතේ එක දෙයක් ගැන. ඒ කියන්නේ singular form එකේදී තමයි පාවිච්චි කරන්නේ. පොතක්, ගසක්. ගොඩක් වෙලාවට දැන් අපිට අපි සිංහලෙන් වාක්‍යයක් හිතද්දි අල් කයන්න අන්තිමට කියවෙනවා නම් පුතේ තමයි එන්නේ අනිවාර්යයෙන්. පාවිච්චි කරන්නේ අපි පුතේ ව්‍යංජන ශබ්දයක් ඉස්සරහින්. and පාවිච්චි කරන්නේ සර ශබ්දයක් ඉස්සරහින්. සර අකුරක් ඉස්සරහින් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. සර ශබ්දයක් ඉස්සරහින් තමයි පාවිච්චි කරන්නේ. දාගන්නකෝ පළවෙනි පොයින්ට් එක කියලා දාලා use a before consonant sound. අපි පාවිච්චි කරන්නේ ව්‍යංජන ශබ්දයක් ඉස්සරහින් විතරයි. සිංහලනුත් ඒක යටින් දාගන්න පුතේ. ව්‍යංජන ශබ්දයක් ඉදිරියෙන් භාවිතා වේ. උදාහරණ ටිකක් බලමු පුතේ මේකේ මේ නෝට් එක දාගෙන. කොහොමද අපි එතකොට දැන් and දාන්නේ? a tree, a lot of money. උදාහරණ දාලා තියෙන කට්ටිය හොඳයි හොඳයි. පළවෙනි එකයි චුට්ටක් කියලා දෙන්නකෝ. පළවෙනි එක කියන්නේ පුතේ කොයිකද? පළවෙනි එක. ඊට පස්සේ අපි and පාවිච්චි කරන්නේ පුතේ vowel sound එකක් ඉස්සරහින්. use and before vowel sound. මේ ටිකට උදාහරණ ටිකක් බලන්නමුද? පුතාට මං ස්තන් පුරවන්න ටිකක් දෙන්නම්. පුතාලා මේ දේවල් දන්නවා ගොඩක් වෙලාවට පොඩි පොඩි දේවල් තමයි වරද්දන්නේ.
මේ පොයින්ට් එක දාගන්නකො පුතේ නෝට් එක. මන්ට හරිද? අපි වචන ටිකට n දාන්නඩි බලමු ඊට පස්සේ. හරි. ඉදිරියෙන් n භාවිතා වේ. ලියාගෙන ඉවර කට්ටිය දාගන්න පුතේ මේ වචන ටික. ඉස්සෙන් පුරවමු අපි. දෙවන එකත් මම මකනවා. මෙඩික් පොතේ ලියා ගන්න පුතේ. එනවා නේද මේ හරියත්? හරි. මේ ටික ඉස්සෙන් පුරවන්න බලන්න. දානවා කිව්වේ දානවා පුතේ ව්‍යංජන ශබ්දයක් ඉදිරියෙන් n දානවා කිව්වේ ස්වර ශබ්දයක් ඉදිරියෙන්. ශබ්දයක් පුතේ. එතකොට මේ වචනේ ඔයාලා කියවලා බලන්න. ස්වර ශබ්දයක් එනවද ව්‍යංජන ශබ්දයක් එනවද කියලා කියවලා බලලා ඔයන් දාලා ලියන්න බලන්න. ආපහු සිංහල හිතෙන්නේ පුතා අහන්නේ දෙවනි එකේ අපි කිව්වේ ස්වර නේද? ස්වර ශබ්දයක් ඉදිරියෙන් n භාවිතා වේ. හොඳයි chat එකට දාන උත්තර ටික. ආයි කියන්නකෝ. ස්වර ශබ්දයක් ඉදිරියෙන් n භාවිතා වේ.
ටීචර් එකක් ලියලා පෙන්නන්න බලමු. table ඉංග්‍රීසි භාෂාවේ පුතේ සර අකුරු තියෙන්නේ 5යි. ඒ මොනවද? A E I O U. U අකුර තිබ්බට පුතේ සවුන්ඩ් එක එනවනම් තමයි අපි ඇන් දාන්නේ. අනිත් අකුරු නම් ඒ විදිහම තමයි. පළවෙනි එක බලමු. table මේ vowel sound එකක් නෙවෙයි. එතකොට එතනට එන්නේ අ. දෙවෙනි එකේ classroom C අකුර. එතකොට vowel sound එකක් නෙවෙයි ඒකත්. එතනට එන්නේ අ. තුන්වෙනි එකේ පුතේ old man O vowel sound එකක් තියෙනවා. එතකොට එන්නේ an. තව එකක් කියලා දෙන්නම්. ඊටු ටික තනියෙන් ලියන්න. එතන image I අකුර තියෙනවා vowel sound එකක්. එතකොට එතනටත් එන්නේ an. ඊටු ටික තනියෙන් කරන්න බලන්න. යූනියන් පුතේ මෙතන එන්න අකුර තියෙන්නේ සංජල විතරයි පේන්නේ පුතේ. යාගේ කා වෙනකන් උත්තර ටික හරි. ඊටු ටිකක් බලමුකෝ. ඔව් පුතේ vowel sound එක බලන්නේ. ඒ අකුරෙන් කියවෙන්නේ අ sound එක, ඊ අකුරෙන් කියවෙන්නේ ඊ, I අකුරෙන් කියවෙන්නේ ති, O අකුරෙන් කියවෙන්නේ පුතේ O අකුරෙන් O sound එක, U අකුරෙන් අ sound එක එනවා නම් විතරයි පුතේ n එකතු වෙන්නේ. නැත්තම් U අකුර තිබ්බයි කියලා n එකතු වෙන්නේ නැහැ. අපි බලමු අන්තිම ටිකක්. මෙතනට island I අකුර කියනවා නේද? එතකොට දැන්ටත් එන්නේ n. මෙතනට car consonant sound එකක් තියෙන්නේ car. එතන බලන්න පුතේ umbrella U අකුර තිබුණට කියවෙන්නේ umbrella කියලානේ. එතකොට එතනට එන්නේ n. එතන බලන්න. මෙතන කියවෙන්නේ පුතේ union කියලා. U අකුර තිබ්බට sound එක vowel sound එකක් නෙවෙයි. ඒ හින්දා මෙතනට එන්නේ පුතේ අ. ඊළඟ එක බලන්න. ඒකේ university U sound එක එන්නේ. U අකුරෙන් පටන් ගත්තා කියලා vowel sound එකක් නෙවෙයි තියෙන්නේ. U අකුරෙන් පටන් ගන්නවා නම් පුතේ අ sound එක තියෙන්න ඕනි. n එකතු වෙන්න නම්. මෙතනට එන්නෙත් එතකොට අ. මේ වචනේ බලන්න පුතේ. මේ වචනේ ගොඩක් වැදගත්. හව අපි මේ වචනේ h අකුර ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ පුතේ. හව කියලා තමයි කියන්නේ. ඒ හින්දා මෙතනට එන්නේ පුතේ n. h අකුරෙන් පටන් ගත්ත කියලා නෑ. ඒ වචනේ කියවෙන්නේ පුතේ හව කියලා. ඒ හින්දා එතනට එන්නේ n. තව
තව මේ වගේ වචන ටිකක් කියන්න. honest honest තමනක් තියෙන ඒ වගේ වචන චකුරෙන් චකුර ප්‍රනවුන්ස් වෙන්නේ නැති. හරි නේද පුතේ? තව එක දෙයක් කියලා දෙන්න තියෙනවා. ඉන්න පුතාට මම බෝඩ් එක මකනවා. ටක් ගාලා දාගන්න උත්තර ටික. යුනිවර්සිටි වල එන්නේ කොහොමද? යුනිවර්සිටි කියලා වචනේ පුතේ U sound එකනේ තියෙන්නේ පුතේ. vowel sound කියන්නේ A E I O U. U කිව්වට U අකුරෙන් අ sound එක එන්න ඕනි පුතේ. දැන් මෙතන බලන්න. මෙතන umbrella කියන්නේ නැහනේ. umbrella කියලානේ කියන්නේ. එතකොට ඒ හින්දා තමයි මෙතනට n ආවේ. මෙතනට අ එන්නේ යුනිවර්සිටි කියලානේ අපි කියන්නේ පුතේ. අනිවර්සිටි කියලා නෙවෙයිනේ. ඒ හින්දා තමයි පුතේ මෙතනට අ එන්නේ. අනියන් අන්න හරි. අනියන් කියන එකටත් එන්නේ පුතේ n. the horse මේක දාගන්න පුතේ. මේ අකුරු පහ දාලා U අකුරෙන් අ sound එක එනවා කියලා දාගන්න. ඒක ඔයාලට අමතක වෙනවා ගොඩක් වෙලාවට. මතක තියාගන්න පුතේ n එන්නේ ගණන් කරන්න පුළුවන් නාම පද ඉස්සරහින් විතරයි. කියන්නේ countable. table එකට බහුවචනයක් තියෙනවානේ tables. classroom බහුවචනයක් තියෙනවා classrooms. ඒ වගේ. n පාවිච්චි වෙන්න නැති තැන් ටිකක් අපි බලමුකෝ ඊළඟට. n පාවිච්චි වෙන්න නැහැ පුතේ. ගණන් කරන්න බැරි නාමපද ඉස්සරහින්. මොනවද ගණන් කරන්න බැරි නාමපද? ඊ අපිට හම්බුණා water. වතුර ගණන් කරන්න බෑනේ පුතේ. අපි ඒකනේ සම් කියලා එමත් දාන්නේ වතුර ටිකක්. ඒ වගේ. මොනවද තව තියෙන්නේ ඒ වගේ වචන? water, sugar, milk. ඒවා එකක් කියලා milks කියලා එහෙම නෑනේ. waters කියලා කියනවද නෑ. sugars කියලා කියනවද නෑ. ඒ හින්දා ඒ වචන uncountable ගණන් කරන්න බෑ. ඒ වචන ඉස්සරහින් පුතේ n දාන්නේ නැහැ. නෝට් එකක් දාගන්නකෝ. නවතරුවක් ලියලා දාගන්න. we don't use or an කමාවක් දාගමු. අපි uncountable nouns වලට and පාවිච්චි කරන්නේ නැහැ. ඒක සිංහලෙන් දාගන්නකො පුතේ. මෙතන ඉඳ බෝඩ් එකේ පේන්නේ නැති ඉඳ මම පල්ලෙහාන් ලිව්වේ. ගණන් කළ නොහැකි නාම පද ඉදිරියෙන් and යොදනු නොලැබේ. දාගන්න ඒක සිංහලෙනුත්. ගණන් කළ නොහැකි ගණන් කළ නොහැකි නාම පද ඉදිරියෙන්
ඇන් යොදනු නොලැබේ. රෙකෝඩින් එක දාන්නම් පුතේ. අපි බලමු උදාහරණ ටික. උදාහරණ ටිකක් දාගන්න මෙහෙම. water, sugar, milk. තමනක් තියෙන්නේ. knowledge, දැනුම. ඒකත් අපිට ගණන් කරන්න බෑනේ පුතේ. ඔන්න ඒ වගේ වචන ඉස්සරහින් පුතේ දැන් පාවිච්චි වෙන්නේ නැහැ. දැන් ඔය අපි පුතේ දැන් කතන්දර එහෙම ලියද්දී මුලින් දැන් there is a man under the tree කියලා ඊට පස්සේ ඒ දැන් අපි පැරග්‍රාෆ් එකක් ලියන්න දුන්නොත් එහෙම තව වාක්‍ය ලියන් යද්දී a man කියලා දාන්නේ නැහනේ. අපි එතකොට මුලදී පළවෙනි වාක්‍යයේ මිනිස්සෙක් හිටියා කියලා කිව්වනේ. ඒ හින්දා ඊළඟ වාක්‍යේ ඉඳන් අපි දාන්නේ the man කියලා පුතේ. ස්ටෝරි ලියද්දී එහෙම ඒව වැදගත් වෙනවා. දාන්න හැටි අපි ඊළඟ දවසේ බලමු නේද? භාවිත වෙන තැන් ටිකක් කියන්න පුතේ පුතාලා ගන්න. උදාහරණ ටික the picture, the sun, the moon. ඒ වගේ පුතේ මේ ලෝකෙටම එකයි නම් තියෙන්නේ. ඒ වගේ දේවල් වලට the පාවිච්චි වෙනවා. the මහවැලි, the moon. ඉතින් අයිලන්ඩ් එක නමක් ලියනකොටත් පුතේ පාවිච්චි කරනවා. මාලදිව වෙන වගේ the Maldives. the සීගිරිය, the Taj Mahal. අන්නේ වගේ ලෝකෙටම එකක් තියෙන දේවල් වලට අපි the පාවිච්චි කරනවා. ඒ වගේම අපි පත්තරයක නමක් කියද්දි පුතේ the ලංකාදීප, the දිවයින. එක පත්තරයනේ පුතේ එක නමින් තියෙන්නේ. එහෙම දේවල් වලට the පාවිච්චි කරන්නේ නැහැ පුතේ. නමක් එහෙම ඉස්සරහින් මම ඒ ටික පුතාලා ලබන සතිය දෙන්නම්. දැන් මතක් කරගමුද අද ඉගෙන ගන්නවද කියලා? present continuous tense එක ඉගෙන ගත්තා. කොහමද? is am එක්ක verb එකේ ing form එක තමයි present continuous tense කියන්නේ. අපි වාක්‍ය පැටර්න් එකක් ඉගෙන ගත්තා. going to, I am going to, we are going to. ඊයේ පින්තූර ටිකත් එක්ක පුතේ group එකට දාන්නම්. තව activity එකකුත් තියෙනවා present continuous tense වලින්. අපි නම් ඉස්සරහට හොඳට වැටික් කරන් යමු පුතේ. තව ගොඩක් වැඩ වලවලින් ලෑස්ති කරලා තියෙනවා. අද අමාරුයි කියලා දාලා තිබ්බා passive voice direct indirect කොහොමද දෙනවා පුතේ?
පැය දෙකක් ගියා දැනුනේ නැහැ තමයි පුතේ මටත්. පැය දෙකක් ගිහිල්ලා දන්නෙම නැහැ. පැයක් ගියා. ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් ඉවර කරලා ඉවරයි. මම වෙලාව බලද්දි. ආයේ පුතේ සෙන්සුරාත් තමයි දාන්න හිතන් ඉන්නේ. සෙන්සුරාත් රිදට අපි කරමු නේද? නෝට් එකක් දෙන්නකෝ දැන් කිව්ව ටිකට කියන පුතේද පාවිච්චි වෙන හැටිද? ඒක නෝට් එකක් මම ලබන සතියේ දෙන්නම් පුතේ. තව අර දැන් අපිට අපි ඉගෙන ගත්තනේ මේ ing එකතු වෙන හැටි. ඊ තිබ්බොත් ඊ අයින් වෙනවා කියලා එහෙම. ඒ වගේ වචන සෙට් එකක් එකතු කරලා පුතාලට verb card එකක් මම හදලා දෙනවා. ඉංග්‍රීසි ඔඩිය පිළිවෙලට ඔයාලට ටක් ගාලා හොයාගන්න ලේසි වෙන්න. ඒකත් අද මම group එකට දාන්නම් පුතේ. දරාට සතියේ දවස්වල අපි බලමුකෝ පුතේ සතියේ දවස්වල ගොඩක් තියෙනවා අපිට කරන්න. reported speech අපි කරමු පුතේ. අපි දැන් ඉන්නවනේ මෙතන පුතේ. මුලින් ධම්ම අල්ලගෙන යන්න ඕනේ. හේතුවත් එක්ක හැමෝටම තේරෙන විදියට මුලින් ධම්ම අපි වැටික් කරන් යන් පුතේ. singular plural ඉඳන්. ඒක වචන බහුවචන කරන්නේ. දැන් අද කියලා දුන්න and දාන හැටි. ගිය සති දැන් ඊයේ කියලා දුන්නා කොහොමද පින්තූරයක් විස්තර කරන්නේ. ඒ වගේ පේපර් එකේ එන ප්‍රශ්නෙකුත් එක්ක තව චූටි ග්‍රැමර් පාඩයකුත් එක්ක පාඩම කරගෙන යන්න. YouTube එකට වීඩියෝ එකක් දානවා පුතේ. අඩුපාඩු තියෙනම් අපි එතනින් හදාගමු. සෙන්සුරාදට හවස බෑ. අනිවාර්යෙන් පුතේ විභාගයට කලින් ඔක්කොම කියලා දෙනවා. තව මාස 5යි ඔය පුතේ තියෙන්නේ. ඒකට මයන් කොහොම හරි බැරි නෑ පුතාලට. විෂයට ආශාව තියාගන්න පුතේ. එතකොට පුළුවන් අපිට ඉගෙන ගන්න විෂයට ආසාව තියෙන්නත් ඕනි පුතේ. එතකොට තමයි අපේ ඔළුවට අපි ඉගෙන ගන්න දේවල් යන්නේ. අපි ඒ විෂයට කොච්චර ආසද කියන එක මත තමයි දාපවතින්නේ. ඕකේ පුතේ එහෙනම් I am going to end the lesson. මම දැන් පාඩම ඉවර කරන්නයි හදන්නේ. මොහන්සේ වගේම හොඳට ටීචර් කියලා දෙනවා. thank you පුතේ. දිගටම සම්බන්ධ වෙලා ඉන්න අපි. කොහොම හරි එක්සෑම් එකට කලින් මැට්‍රික් කොට දාගමු. ඉතින් ඉංග්‍රීසි එපා වෙලා හිටියේ දැන් නම් ආසයි. අන්න එහෙම තමයි පුතේ. ඒ භාෂාව ඉගෙන ගන්න ඉඳි පුතේ ආසාව තියෙන්න ඕනේ. පාඩම හොඳට තේරුණාද? පාඩම තේරුණාද කියලා දාන්න chat එකට බලන්න. ඉන්න පුතේ YouTube link එක දාන්නම් දැන්. YouTube channel එකේ link එක. දැන් group එකට දාන්නද පුතේ? group එකේ පුතාලා නැත්තම් මේ number එකට message එකක් දාන්නකෝ මම group එකට add කරන්නම්. 0.74යි 0.43යි 02.23 මේ number එකට WhatsApp message එකක් දාන්න පුතේ මම add කරන්නම්. group link එකක් දාන්නම්. ආයෙ සෙන්සුරාදට class තියෙනවා පුතේ. ගෙදරදී කියන්න පුතේ දැන් අද කියලා දුන්න වාක්‍ය
I am going to. We are going to. I am going to. We are going to. දාලා වාක්‍ය යාළුවන්ට යාළුවොත් එක්ක chat කරද්දි දාන්න පුතේ. දැන් මටත් message වල තිබ්බ පුතේ මේ පුතාලගේ වැරදි තිබ්බට කමක් නැහැ පුතේ. දැන් මට message දාද්දි දැන් එතන ඉංග්‍රීසි එක වචනයක් හරි තියෙනම් පුතේ ඒකේ ස්පෙලිං හරියට මට දාන්න ඕනි. දැන් පුතාලා දැන් වැරදියට දෙතුන් පාරක් කීපවතාවක් මේ කරන්න වෙන්නේ පුතේ පේපර් එකේ වෙන්නේ ඒ විදිහේ වචන. දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ප්ලීස් කියලා දානවා. PLZ ප්ලීස් කියලාම දාන්න පුතේ. පුතාලට එතකොට ආයේ අමුතුවෙන් හදාගන්න දෙයක් නැහැ යාළුවොත් එක්ක chat කරද්දී උනත්. ඒක යාළුවටත් ඔයාටත් උදව්වක් වෙනවා පුතේ. YouTube එකට මේ චූටි වීඩියෝස් හදලා දානම් පුතාලට ප්‍රැක්ටිස් වෙන්න. එහෙනම් පුතේ අද පාඩම අපි ඉවර කරමු. I am going to wind up the session. Have a nice day පුතේ. Good night හැමෝටම. මුත්සන්නයි පරිස්සමෙන් ඉන්න.